තාරක හිනම් කරන්නේ නිර්මාණශීලී අනාවරණය. සේනාධීර පෙරේරා. බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? විමල් පවත්වාගෙන යන ඒකපුජ්‍යල ව්‍යාපාරයේ 2021 එක දිනට වත්කම් රුපියල් 12 ලක්ෂයක් වූ අතර හිමිකම් හා වගකීම් පිළිවෙලින් 7 ලක්ෂයක් හා 5 ලක්ෂයක් විය. ඉතින් අපිට පේනවා ඒ දිනේට හිමිකම් 7 ලක්ෂයයි වගකීම් 5 ලක්ෂයයි දෙකේ එකතුව 12 ලක්ෂයයි ඒක වත්කම් වලට සමානයි. ජනවාරි මාසය තුල සිදු වූ ගනුදෙනු හා සිදුවීම් පහත පරිදි විය. බලමු මේ ගනුදෙනු හා සිදුවීම් මොනවාද කියලා. රුපියල් 2 ලක්ෂයක තොග ණයට මිලදීගෙන 20000ක තොගයක් ආපසු යවන ලදී. 2 ලක්ෂයක තොගයක් ණයට මිලදී අරගෙන 20000ක තොගයක් ආපසු යවනවා. 1,80,000 පිරිවැය වූ තොගයක් 2,50,000කට ණයට විකුණු අතර එයින් පිරිවැය 20000ක් හා විකුණුම් මිල 25000ක් වූ තොගයක් ආපසු යවා ඇත. හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා රුපියල් 10000ක් පිරිවැය වූ භාණ්ඩ හා 5000ක මුදල් ගෙන ගොස් ඇත. හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා රුපියල් 10000ක් පිරිවැය වූ භාණ්ඩ හා රුපියල් 5000ක මුදල් ගෙන යනවා. ජනවාරි මාස සඳහා ගෙවූ මෙහෙයුම් වියදම් 30000ක් වූ අතර ඒ තුල සේවක අර්ථසාධක 2000ක් අඩු කරගෙන ගෙවූ වැටුපද ඇතුළත් වේ. දැන් එතන ජනවාරි මාසයේ ගෙවූ මෙහෙයුම් වියදම් කියන්නේ මුදලින් ගෙවපුවා. දැන් සේවකීන්ට වැටුප් ගෙවද්දි සේවකයාගේ සේවක අර්ථසාධක දායකය අඩු කරගන්න ඕනේ. ඒ වගේ 2000ක් අඩු කරගෙන ගෙවුව වැටුපත් මේ මෙහෙයුම් වියදම් තුල අඩංගු වෙනවා. සේවක අර්ථසාධක සේව්‍යාගේ දායකය 3000ක් වූ අතර සේවක හා සේව්‍යාගේ දායකයන් අරමුදලට ගෙවා හෝ ගිණුම්ගත කර නොතිබුණි. ඔබ විසින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ජනවාරි මාසය තුල ඉහත ගනුදෙනු පමණක් සිදු වූ බව සිතා ජනවාරි මාසයේ මුළු ආදායම හා මුළු වියදම ගණනය කර දක්වන්න. මුළු ආදායම සහ මුළු වියදම ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. මම මෙහෙම ගන්නවා. ආදායම් වියදම්. මම ඔය ගනුදෙනු කියව ආදායම් වියදම් වෙන් කරගන්නවා. අපි බලමු පළමු ගනුදෙනුව. දැන් මම මේ අයන්නට උත්තර දෙන්න යන්නේ. රුපියල් 2 ලක්ෂයක තොග ණයට මිලදීගෙන රුපියල් 20000ක තොග ආපසු යවන ලදී. ඔතනදී ආදායමක්වත් වියදමක්වත් හටගන්නේ නැහැ. අපි දන්නවා තොග මිලට ගන්න අවස්ථාවේ නෙමෙයි වියදම් වෙන්නේ විකුණන අවස්ථාවේ. 2 ලක්ෂයක තොගයක් මිලට ගත්තා කියලා වියදම් වැඩි වෙන්නෙත් නැහැ. ආපසු යවුවා කියලා වියදම් අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා එතන ආදායමක් හෝ වියදමක් හටගන්නේ නැහැ. රුපියල් 1,80,000 පිරිවැය වූ තොගයක් 2,50,000කට ණයට විකුණු අතර. එහෙනම් එතන විකුණුම් ආදායම 2,50,000යි. විකුණුම් ආදායම 2,50,000කින් වැඩි වෙනවා. එතකොට අපි ඉගෙන ගන්නවා භාණ්ඩ මිලට ගන්න අවස්ථාවේ නෙමෙයි වියදම් බවට පත් වෙන්නේ විකුණන අවස්ථාවේ. විකුණන අවස්ථාවේ කිව්වේ ඒ විකුණන අවස්ථාවේ වික්ක භාණ්ඩ වල පිරිවැය අපි වියදම් කියලා හඳුනා ගන්න ඕනේ. එහෙනම් මෙතන රුපියල් 1,80,000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් විකුණන්නේ අන්න ඒ 1,80,000 වියදම් වැඩිවීමක්. 1,80,000ක වියදමකුත් අට ගන්නවා විකුණුම් ආදායම 2,50,000ක් අටගද්දි. ඒතකොට දැන් අපි සමහර ළමයි මේක වැරදියට හඳුනා ගන්නවා. ළමයි ගුරුවරුන්ට එහෙම වරදින්නේ නැහැ. 1,80,000 පිරිවැය වූ තොගයක් 2,50,000කට ණයට වික්කහම දැන් 2,50,000න් 1,80,000 අඩු කරපුවාම කීයයිද? 70,000යිනේ. සමහර ළමයි නොදැනුවත්කම නිසා ආදායම 70,000යි කියලා ගන්නවා. නෑනේ ඒක දල ලාභය. එතනදී දල ලාභයයි 70,000. මෙතන මගෙන් අහන්නේ ආදායම් වියදම් වෙන් කරලා. නිසා ඕක හරියට තේරුම් ගන්න ඕන. මොකද මෑත කාලේ සෑම අවුරුද්දකම වගේ ආදායම් වියදම් හඳුනා ගැනීමේ හැකියාව තියනවාද කියලා පරීක්ෂා කරලා තියෙනවා. ඊළඟට එතකොට අපිට කියනවා එයින් පිරිවැය 20000ක් වූ හා විකුණුම් මිල 25000ක් වූ තොගයක් ආපසු යවා ඇත. අපි දන්නවා විකුණු වේව ආපසු ආවොත් එහෙම ආදායම් නැතුව යනවා.
විකුණද්දී ඒ විකුණු භාණ්ඩ වල පිරිවැය වියදම් බවට පත් වෙනවා නම් ඒක අහපව් වෙද්දී ඒ වියදම් බවට පත් වූ වටිනාකම අඩුවීමක් වෙන්න ඕන. එහෙනම් මෙතන ආපසු එවද්දී ආදායම් අඩු වෙනවා 25000කින්. ආදායම් අඩු වෙනවා කොච්චරකින්ද? 25000. මොකද විකුණු 25000කට විකුණු තෝගයක් ආපසු ඒ වගේම විකුණුම් පිරිවැය කියන වියදම 20000ක් අඩු වෙනවා. ඒ කියන්නේ සුද්ධ වශයෙන් ගත්තොත් දල ලාභයේ 5000ක් අඩු වෙන්න බලපෑම් කරනවා. ඊළඟට හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා 10000ක් පිරිවැය වූ භාණ්ඩ හා 5000ක් වූ මුදල් ගෙන ගොස් ඇත. අපි දන්නවා අයිතිකරුගේ ඉවත් කර ගැනීම වියදම් නෙමෙයි. මොකද අපි වියදම් නිර්වචනය කරද්දී නිර්වචනය කරන්නේ අයිතිකරුගේ ඉවත් කර ගැනීමෙන් තොරව හිමිකම් අඩුවීම තමයි වියදම්. එහෙනම් හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා මුදල් අරන් ගියත් භාණ්ඩ අරන් ගියත් ඒක වියදමක් කියලා අපි හඳුනගන්නේ නැහැ. ඒක අයිතිකරුගේ හිමිකම් අඩුවීම් හැටියට ගැනිලි හැටියට අපි ගන්න. එතන මුදල් හා භාණ්ඩ දෙකම ගත්තේ සමහර ළමයි නැත්තම් හිතන්න පුළුවන් භාණ්ඩ අරන් යද්දි වියදමක් ඇති වෙනවා වගේ සිද්ධියක් නෑ. භාණ්ඩ අරන් ගියත් මුදල් අරන් ගියත් ඒක වියදමක් කියලා අපි හඳුනගන්නේ නැහැ. අපි ඒක මෙතනදී ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ජනවාරි මාස සඳහා ගෙවූ මෙහෙයුම් වියදම් 30000ක් වූ අතර ඔය ජනවාරි මාස සඳහා ගෙවූ මෙහෙයුම් වියදම් 30000යි. එහෙනම් එතන 30000ක් අපිට වියදම් හැටියට ගන්න වෙනවා. ඒ වගේම දැන් මේ 30000 ගෙවද්දී ඒ තුල සේවක වැටුප් තිබුණලුනේ. හැබැයි මේ වැටුම තිබිලා තියෙන්නේ කොහොමද? ඒ තුල සේවක අර්සාදක 2000ක් අඩු කරගෙන ගෙවූ වැටුපද ඇතුළත් ඒ. එතකොට අර මෙහෙයුම් වියදම් ඇතුලේ සමාසී සම්පූර්ණ වැටුප නැහැ. රුපියල් 2000ක් අඩු කරගෙන ගෙවපු ටික. නමුත් ඇත්තටම ගත්තොත් දැන් අපි සේවකයාට වැටුප් ගෙවද්දී 2000ක් තියාගෙන ඉතුරු ටික ගෙවනවා. ඒ ගෙව්ව ටික විතරක් නෙමේ ව්‍යාපාරයේ වියදම අර රඳවගත්තු 2000ක් අපි සේවක අර්සාදක අරමුදලට ගෙවන්න ඕන. ඒකත් වියදම්. ඒ නිසා ඒ 2000ත් අපි වියදම් කියලා ගන්න ඕන. මොකද තාම අරමුදලට ගෙවලා නැති වුණාට අපිට ඒක මේ මාසේ සේවක වැටුපේ කොටසක් ඒ රුපියල් 2000. ඒ නිසා ඒ 2000 අඩු කරගෙන ගෙව් එක විතරයි මේ 30000 ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේ 2000ත් වියදම්. මොකද අපි මේ 2000 සටහන් කරන්නේ සේවක වේතන ගිණුම හර ගෙවී යුතු සේවක අර්සාදක බැර. ඒ වගේම තමයි සේව්‍යගේ සේවක අර්සාදක දායකය අපිට කියනවා සේවක අර්සාදක සේව්‍යගේ දායකයේ 3000ක් වූ අතර. එතකොට සේව්‍යගේ දායකයේ කොහොමත් අපි සේවක අර්සාදක වියදම් කියලා ඍජුවම හඳුනා ගැනීමක් කරනවා. අපි ඒක සටහන් කරන්නේ සේවක අර්සාදක වියදම් හර ගෙවී යුතු සේවක අර්සාදක බැර. එහෙනම් ඒ 3000 කොහොමත් අපි වියදම් කියලා හඳුනා ගැනීමක් කරන්න ඕනේ. ඔන්න ඔහොම අපි ඒ අභ්‍යාසයේ ආදායම් වියදම් බෙදා ගන්නවා. එහෙනම් මේ ටික අපිට එකතු කරලා බලන්න පුළුවන්. මෙතන 2,25,000යි. ආදායම් මෙතන අපි බලමු කොච්චරක් එනවද කියලා. 1,95,000යි. 1,95,000යි. එහෙනම් අපිට පෙන්වන්න පුළුවන් එතන 2,25,000යි ආදායම් 1,95,000යි 1,95,000යි වියදම්. ඊළඟට අපිට මේ ගානේ දැන් අපි ආදායම් වියදම් හඳුනාගත්තනේ. එතකොට මේ ගානේ ඕනනම් අපිට ලාභය ගැනත් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි දන්නවනේ ආදායම් වියදම් අතර වෙනස කාලච්ඡේදයේ ලාභය. එහෙනම් ලාභය කීයද? මම ඔයාලගෙන් අහුවු ලාභය කොච්චර තියෙනවද? ලාභය 30000යි. හරි. දැන් මම අමතර දෙයක් නේ ගණනය කළේ. මේ මුළු ආදායම් වලින් මුළු වියදම් අඩු කරලා මම ලාභය හොයාගත්ත 30000යි.
හැබැයි මේක කාලච්ඡේදයේ ලාභයනේ. ඊට ඉස්සෙල්ලා අපිට තියෙනවා මෙතන ප්‍රශ්නයක් මේ ආයන්න ජනවාරි මාසයේ දල ලාභය කොපමණද කියලා. ජනවාරි මාසයේ දල ලාභය කොපමණද? ඉතින් අපිට ඒක මෙහෙම ගණනය කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු. හරි. අපි ගම්මු දැන් අපිට දල ලාභයනේ අහන්නේ. මම විකුණුම් ආදායම ගන්නවා. විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය. දැන් අපිට පළමු ගනුදෙනුවේදී තියෙනවා දෙවන ගනුදෙනුවේදී 1,80,000 පිරිවැය වූ තොගයක් 2,50,000කට වික්කා. මම එතනදී කිව්වේ 2,50,000ක විකුණුම් ආදායමක් ඇති වෙද්දී විකුණුම් පිරිවැය ජනනය වෙනවා 1,80,000. දැන් ඔයාලා හිතන්න එපා මේ විකුණුම් පිරිවැය හොයන්න තියෙන එකම ක්‍රමයයි කියලා. විකුණුම් පිරිවැය හොයන්න අපිට දීලා තියෙන තොරතුරු අනුව අපි අවස්ථානුකූලව හොයාගන්න ක්‍රම වෙනස් කරනවා. දැන් සමහර ළමයි හිතන් ඉන්නේ විකුණුම් පිරිවැය හොයන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා, ගෙනීමේ කුලිය එකතු කරලා, බෑමේ පැටවීමේ කුලිය එකතු කරලා, ආපසුයෙන් අයින් කරලා අවසාන තොගය අඩු කරපුවාම ඒක විතරයි එකම ක්‍රමය කියන්නේ. එහෙම නෙවෙයි. එහෙම හිතන් ඉන්න කට්ටියට මෙහෙම හිතන්න බැරුව යනවා. ඒතර මම මෙතනදී අපිට ඍජුවම තියෙනවා 1,80,000ක තොගයක් 2,50,000කට විකුණනවා. එතකොට විකුණුම් ආදායම 2,50,000යි විකුණුම් පිරිවැය 1,80,000. මොකද විකුණුම් පිරිවැය කියන්නේ වික්ක භාණ්ඩවල ගත්තු පිරිවැය. එතකොට අපිට 20,000ක තොගයක් ආපහු එද්දී මේ විකුණුම් පිරිවැය අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙනවා. එතකොට විකුණුම් පිරිවැය 1,60,000ක් වෙනවා. හැබැයි විකුණුම් ආදායම අඩු වෙනවා 25,000කින්. විකුණුම් ආදායම අඩු වෙනවා 25,000කින්. මොකද 25,000කට විකුණු තොග ආපහු එවන්නේ. එතකොට 2,25,000යි. එහෙනම් මෙන්න නියම විකුණුම් ආදායම කාලච්ඡේදයේ 2,25,000යි විකුණුම් පිරිවැය 1,60,000යි. මෙන්න මේ දෙක අතර වෙනස තමයි අපිට ගන්න වෙන්නේ මොකක්ද? දල ලාභය කියලා. එහෙනම් කොච්චරයිද? 65,000යි. 65,000යි. එහෙනම් අපි මෙතෙන්ට උත්තරේ දානවා 65,000යි. දැන් අපි දල ලාභයෙන් අමතර වියදම් ටිකක් අඩු කරපුවාම සුද්ධ ලාභය හම්බ වෙනවා. දැන් අපි සුද්ධ ලාභය හොයාගත්තේ 30,000යි කියලා. මතක ඇතිනේ මෙතන අපි ගණනය කරගත්තා. සුද්ධ ලාභය මෙතන ගණනය කරගත්තා මතක ඇති. මෙතන අපි සුද්ධ ලාභය ගණනය කරගත්තා රුපියල් 30,000ක් කියලා. ඒතර ඒ 30,000 කොහොමද ආවේ දල ලාභය 65,000ක් නම් මම මේ අමතර දෙයක් කියන්නේ. එතකොට අපි දල ලාභයෙන් අනිකුත් වියදම් ටික අඩු කරපුවාම සුද්ධ ලාභ වෙනවා. මෙතන අනිකුත් වියදම් තියෙනවා. මෙහෙම වියදම් ගෙව්ව එක 30,000යි. සේවක අර්ථසාධක 2,000යි 3,000යි 5,000යි 35,000යි. එතකොට දැන් බලන්න මෙතන සුද්ධ ලාභය එන හැටි. මේ දල ලාභයෙන් 35,000 වියදම් ටික අඩු කරපුවාම අපිට නැවතත් අර ලැබුණු සුද්ධ ලාභය ලැබෙනවා 30,000. අන්න එහෙමයි අපි ඒ උත්තරවල නිවැරදිභාවය තහවුරු කරගන්න. එතකොට ඊළඟට අපිට තියෙනවා ජනවාරි මාසයේ අවසාන දිනට පහත දෑවල අගයන් ගණනය කරන්න කියලා. රයිට්. අපි බලමු මෙහෙම. දැන් අපිට මුළු හිමිකම් හොයාගන්නේ මෙහෙමයි. ඔයාලට පේනවා ඇති විමල් පවත්වාගෙන යන ඒකපුජ්‍යල ව්‍යාපාරයේ 2021 දිනට වත්කම් රුපියල් 12,00,000ක් වූ අතර හිමිකම් හා වගකීම් පිළිවෙලින් 7,00,000ක් හා 5,00,000ක් වෙන හිමිකම් 7,00,000යිනේ. හිමිකම් ආරම්භයේ තිබුණ හිමිකම් 7,00,000යි. ඔයා දැනගන්න ඕන කාලච්ඡේදයක් ආරම්භයේ තියෙන හිමිකම් කාලච්ඡේදයක් අවසාන වෙද්දී වෙනස් වෙන්නේ කොහොමද? කාලච්ඡේදයේ ලාභය කොච්චරයිද? 30,000යි. එහෙනම් අනිවාර්යෙන් මේ ආරම්භයේ තියෙන හිමිකම් වලට 30,000ක ලාභය එකතු වෙන්න ඕන. එතකොට 7,30,000යි. 7,30,000යි. එතකොට තව හිමිකම් වෙනස් වෙන්න බලපාපු ගනුදෙනු ටිකක් මේකේ තියෙනවා. හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා රුපියල් 10,000ක් පිරිවැය වූ භාණ්ඩ හා 5,000ක මුදල් රැගෙන යනවා. එතකොට එතන ගැනිලි 15,000යි. එහෙනම් 15,000ක් එතන ගැනිලි අඩු වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන 7,00,000
15,000යි අවසාන හිමිකම් 7,15,000යි. මුළු හිමිකම් අහනවා අපිට මේ ගනුදෙනුවෙන් පස්සේ. එතකොට 7,15,000යි. ඒක අපි පැත්තකින් තියමු. right. ඊළඟට අපි ගමු මුළු වගකීම. මුළු වගකීම වෙන වෙනම ගණනය කරලා පෙන්නනවා. දැන් අපි වගකීම් තිබුණනේ ආරම්භයේ 5 ලක්ෂයක්. අපි බලමු මේ කාලච්ඡේදයේ ගනුදෙනු නිසා වගකීම් වලට මොකද වෙන්නේ කියලා. බලන්න මෙයා කියනවා රුපියල් 2 ලක්ෂයක තොග ණයට මිලදීගෙන 20000ක තොගයක් ආපසු යවන ලදී. එතකොට එහෙනම් අපි 2 ලක්ෂයක් ණය ඇති වුණාට රුපියල් 2 ලක්ෂයක තොගයක් ණයට ගද්දී වගකීම් 2 ලක්ෂයක් වැඩි වෙනවා. හැබැයි අපි දන්නවා ආපසු යවද්දී ඒ වගකීම් නැවත 20000කින් අඩු වෙනවා. ඒ වගේම තමයි ඊළඟ 1,80,000ක් පිරිවැය වූ තොගයක් 2,50,000කට ණයට විකුණු අතර එයින් පිරිවැය 20,000ක් හා විකුණුම් මිල 25,000ක් වූ තොග ආපසු යවා ඇත. ඒක අපිට මොකද්ද? ඒක වගකීම් වලට බලපෑමක් වෙන්නේ නැති දෙයක්. ඊළඟට අපිට කියනවා මෙහෙම. හිමිකරු පුජ්‍යලික භාවිතය සඳහා රුපියල් 10,000ක් පිරිවැය වූ භාණ්ඩ හා රුපියල් 5,000ක මුදල් ගෙන ගොස් ඇත. අපි දන්නවා ඒ නිසාත් වගකීම් වලට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. වගකීම් වලට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ජනවාරි මාස සඳහා ගෙවූ මෙහෙයුම් වියදම් රුපියල් 30,000ක් වූ අතර ඒ තුල සේවක අර්ථසාධක 2,000ක් අඩු කරගෙන ගෙවූ වැටුපද ඇතුළත් වේ. සේවක අර්ථසාධක සේවයාගේ දායකයේ 3,000ක් වූ අතර සේවක හා සේවයාගේ දායකයන් අරමුදලට ගෙවා හෝ ගිණුම් ගත කර නොමැත. එහෙනම් අර සේවකයාගෙන් අඩු කරගත්තු 2,000යි ව්‍යාපාරයේ දායකය 3,000යි 5,000ක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතුයි. එතන 5,000ක වගකීමක් හට ගන්නවා. එතන 5,000ක වගකීමක් හට ගන්නවා. හරි. එහෙනම් අපි බලමු එතන ඕවෙන් පස්සේ කොච්චර වගකීම් ඇති වෙලා තියෙනවද කියලා. එතකොට 6 ලක්ෂ කියයිද 85,000ක් ඇති වෙනවද කියලා බලන්න. ඔයාලා ළඟ කැල්කියුලේටර්ස් එහෙම තියෙනවා. ගණනය කරලා බලන්න. හරි. ඒකත් අපි මොහොතකට පැත්තකින් තියමු. ඊළඟට අපි ගමු වත්කම්. වත්කම් අපිට කියනවා ආරම්භයේ වත්කම් තියෙනවා 12 ලක්ෂයක්. ආරම්භයේ වත්කම් තියෙනවා 12 ලක්ෂයක්. එතකොට අපිට කියනවා 2 ලක්ෂයක තොග ණයට මිලදීගෙන 20,000ක තොගයක් ආපසු යවන ලදී. 20,000ක තොගයක් ආපසු යවන ලදී. එතකොට අපි එතන බලන්න ඕන 2 ලක්ෂයක තොගයක් ණයට මිලදීගෙන 20,000ක තොගයක් ආපසු යවුවා. එතකොට උතන සුද්ධ වශයෙන් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙන්නේ 1,80,000ක. සුද්ධ වශයෙන් වත්කම් වැඩි වෙන්නේ 1,80,000ක. මොකද තොගේ 2 ලක්ෂයක් වැඩි වෙනවා ආය 20,000ක් අඩු වෙනවා. ඊළඟට 1,80,000ක් පිරිවැය වූ තොගයක් 2,50,000කට ණයට විකුණු අතර. එතකොට එතනදී 2,50,000ක් ණය ගැතියු වැඩි වෙනවා. හැබැයි 1,80,000ක් තොග අඩු වෙනවා. තොග අඩු වෙනවා.
1,80,000 තොග අඩු වෙනවා. ඊළඟට එයින් පිරිවැය 20000ක් හා විකුණුම් මිල 25000ක් වූ තොගයක් ආපසු ඒවා ඇත. එතකොට ණය ගැතියෝ 25000ක් අඩු වෙනවා. තොග 20000ක් වැඩි වෙනවා. තොග 20000ක් වැඩි වෙනවා. මොකද ආපහු එවන්නේ පිරිවැය 20000ක තොගයක්. ඊළඟට හිමිකරු පුජ්‍යලික භාවිතයේ සඳහා රුපියල් 10000ක් පිරිවැය වූ භාණ්ඩ හා 5000ක මුදල් ගෙන යනවා. එතකොට වත්කම් සම්පූර්ණයෙන් 15000ක් අඩු වෙනවා. මුදල් 5000කුයි භාණ්ඩ 10000කුයි අඩු වෙනවා. ඊළඟට ජනවාරි මාසයේ සඳහා ගෙවූ මෙහෙයුම් වියදම් 30000යි. මුදලින් මෙහෙයුම් වියදම් 30000ක් ගෙවනවා. මුදලින් මෙහෙයුම් වියදම් 30000ක් ගෙවනවා. ඒතර මුදල් අඩු වෙනවා. හරි. ඔන්න ඔය ටික අපි එකතු කරලා මුළු වත්කම් ගන්න. ওই ටික එකතු කරලා මුළු වත්කම් ගන්න. කොච්චරක් එනවද කියලා බලන්න. බලන්න 14 ලක්ෂයක් එනවද කියලා ඔයාලා එකතු කරලා බලන්න. හරි. ඔයාලා එකතු කරලා බලන්න ඇති වත්කම් වෙනවා 14 ලක්ෂයක්. හරි. දැන් අපි මෙහෙම දෙයක් බලමු. දැන් සමහරුන්ට මේ අපි ගණනය කරපු එක කෙරෙහිම විශ්වාසයක් නැතුව යන්න පුළුවන්. දැන් මේක ගොඩාක් ළමයි සමීකරණයක් ලියලා එහෙම හදන එකක් මම මේ වෙනම හැදුවේ. කටපාඩම් නොවෙන්න. දැන් සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවා ඇතිනේ මෙහෙම දෙයක්. ඕන අවස්ථාවක ව්‍යාපාරයේ මුළු වත්කම් එහි වගකීම් හා හිමිකම් වලට සමානයි කියලා. දැන් අපි කාලච්ඡේදයේ අවසානයේ මුළු වත්කම් වගේම හිමිකම් හා වගකීනුත් ගණනය කරගත්තානේ. මට කියන්න කොච්චරක්ද හිමිකම් ගණනය කරගත්තේ? මෙන්න මෙතන තිබුණා. මෙන්න මෙතන තිබුණා අපි හිමිකම් ගණනය කරගත්තු එක. මේ තියෙන හිමිකම්. මෙතන අපි හිමිකම් ගණනය කරගත්ත ඔයාට මතක ඇති 7,15,000. ඒ කියන්නේ හිමිකම් 7,15,000යි. ඔයාට මතක ඇති අපි වගකීම් ගණනය කරගත්තා මෙතන. මෙතන වගකීම් ගණනය කරගත්තා මතක ඇති. කොච්චරක් වගකීම් තිබුණාද? වගකීම් තිබුණා 6,85,000ක්. 6,85,000ක් වගකීම්. දැන් මේ දෙක එකතු කරමු අපි. ওই දෙක එකතු කරමු. කොච්චරයිද? 14 ලක්ෂයයි. එහෙනම් ඒ තමයි මුළු වත්කම්. ඕනනම් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන ළමයෙක්ට හිමිකනුයි වගකීනුයි ගණනය කරලා ඒ දෙක එකතු කරලා වත්කම් වල වටිනාකම කියන්නත් පුළුවන්. මම මේ ඔක්කොම හදලා ඔයාලට පෙන්නුවේ මොකද ඔක්කොම හදලා පෙන්නුවේ ඔයාලට තේරුම් ගන්න නිසා. අපි මුළු වත්කම් හොයාගත්ත 14 ලක්ෂයක්. right. එහෙනම් මෙතන අපිට ලියා ගන්න පුළුවන් ජනවාරි මාසයේ අවසාන දිනට පහත දෑවල අගයන් මුළු හිමිකම් 14 ලක්ෂයයි, මුළු වගකීම් 6,85,000යි, මුළු වත්කම් 14 ලක්ෂයයි. මුළු හිමිකම් මට මෙතන වැරදුනා. මුළු හිමිකම් 7,15,000යි. මුළු හිමිකම් 7,15,000යි, මුළු වගකීම් 6,85,000යි, මුළු වත්කම් 14 ලක්ෂයයි. ඔන්න ඔහොමයි අපි ඒ ගණනය කිරීම අවසන් කරේ. මම හිතන්නේ ඔබේ සමහර තිබුණු වැරදි අවබෝධයන් නැති කරගන්න මේ ප්‍රශ්න සුවල්පය උපයෝගී වෙන්නේ නැති කියලා. හරි. අදට ඇති.